නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, මීට 3 මාසකට පෙර මිය පරලොව ගිය ලන්ඩනයේ කොවිඩ් වසංගතයට ගොදුරුව මියගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන පින්වත් ලක්ෂෙන් විජේරත්න මහත්මයාට පින්පෙත් අනුමෝදනා පිණිස ලන්ඩනයේ පදිංචි හිතමිතුරන් පිරිස ඇතුළු පවුලේ සෑම සියලු දෙනා විසින් තමයි අද මේ ධම්මෝසද සද්ධර්ම දේශනාවට දායකත්වය දරන්නේ. ඒ අයගේ දායකත්වයෙන් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන වදාළ මනහර ධර්මයක් අද ඔබට අහන්ට ලැබෙනවා. මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේට දේශනා කරන්නට සිද්ධ වුණේ සාකේත නගරයේ වැඩෙද්දී. සාකේත නුවර බුදුරජාණන් වහන්සේ දා භික්ෂු සංඝයා පිරිවරාගෙන පිණ්ඩපාතේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින මාර්ගයේ එක්තරා බ්‍රාහ්මණ නිවසක් තිබුණා. මේ නිවසේ බොහෝම වයෝවෘද්ධ බ්‍රාහ්මණයෙක් වාසය කළා. මේ බ්‍රාහ්මණයා එදා එලිමහනේ ඉන්නකොට ඔවුන්ට පේනවා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන පිණ්ඩපාතේ වඩින හැටි. මේ බ්‍රාහ්මණයාට භාග්‍යතුන් වහන්සේ දකිනකොට උන් හිටි තැන් අමතක වුණා. බුදුරජාණන් වහන්සේ වඩින මාවතේ ඉදිරියට දුවගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල් වැළඳගෙන මෙහෙම කිව්වා. අනේ මාගේ පුත්‍රය, මෙච්චර කාලයක් ඔබ කොහෙද අපිව දාලා ගිහින් හිටියේ? මාගේ පිය පුත්‍රය, නුඹ අද නම් අපේ නිවසට වඩින්න ඕන. මෙහෙම කිව්වා. මේ කියනකොට භාග්‍යතුන් වහන්සේ නිහඬව ඒ බ්‍රාහ්මණයේ කතාවට සවන් දෙනවා. ඒ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේව එකතු කරගෙන ගියා තමන්ගේ නිවසට. නිවසට වැඩම කරගෙන යනකොට මේ නිවස ඇතුලේ ඉන්නවා ඒ බ්‍රාහ්මණයාගේ බිරිඳ වන වයෝවෘද්ධ කාන්තාවක්. මේ කාන්තාවත් භාග්‍යතුන් වහන්සේ දකිනකොටම අනේ මගේ පුතේ, නුඹ මෙච්චර කාලයක් කොහෙද අපිව දාලා ගිහින් හිටියේ කියලා මෙහෙම වැළපෙන්න පටන් ගත්තා. ඒ වැළපිලා හඬලා දොඩලා ඊටාම සන්තෝෂින් මේ අය බුදුරජාණන් වහන්සේට දම්පැන් පූජා කළා. භික්ෂු සංඝයා වහන්සේටත් දම්පැන් පූජා කරලා සංග්‍රහ කළා. මේ වස් කාලේ ආසන්න සමය එදා මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා, මගේ පුතේ මෙච්චර කාලයක් අපෙන් වෙන් වෙලා හිටපු නිසා නුඹ මේ කාලේ පුරාවටම අපේ නිවසටම
දානෙට වඩින්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ නිහඬව ඒ ආරාධනාවත් පිළිඅරගත්තා. ඒ බ්‍රාහ්මණ යුවලගේම නිවසට බුදුරජාණන් වහන්සේ එක දිගට පිණ්ඩපාත වැඩියා. ඒ බ්‍රාහ්මණ යුවලගේ හැසිරීම ගැන හරියට භික්ෂු සංඝයා අතරේ කතා බහක් අටගත්තා. මොකද බුදුරජාණන් වහන්සේගේ පිය රජාණන් සුද්ධෝදන රජුරුවෝ බව මුළු දඹදිවම දන්න කාරණේ. බුදුරජාණන් වහන්සේගේ මෑණියෝ මහාමායා බිසව් බව මුළු දඹදිවම දන්න කාරණේ. ඒ අතරේ භාග්‍යතුන් වහන්සේට පුත්‍රයා කියලා මේ දෙන්නේ කිව්වනේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔය සංසාර පුරුද්ද. සංසාරේ ඔය බ්‍රාහ්මණයා ආත්ම භාව ගානක් තථාගතයන් වහන්සේට සුළු පියා බවට පත් වෙලා හිටියා. තව ආත්ම භාව ගණනාවක් මහප්පා බවටත් පත් වෙලා හිටියා. ඒ කාලේ තිබුණ පුත්‍ර ස්නේහය කිව්වා දැනුත් ඔය දකින්නකොට ඉස්මතු වුණේ. ඒ වගේමයි කියනවා ඔය බැමිණිය බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී ආත්ම භාව ගණනාවක් පුංචි අම්මා වෙලා උපන්න කියනවා. ආත්ම භාව ගණනාවක් ලොකු අම්මා වෙලත් ඉපදිලා හිටිය කියනවා. ඒ හින්දා ඒ තිබුණ පුත්‍ර ස්නේහය තමයි කිව්වා ඔය ඉස්මතු වෙලා ආවේ. ඔය දෙන්නට ඒ නිසා ඒ කාලේ පිරිස කතා කරලා තියෙන්නේ සාකේතේ හිටපු අය බුද්ධ මාතාව බුද්ධ පිතා කියලා. මේ බුද්ධ මාතාවටත් මේ බුද්ධ පිතාටත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙනකොට ඒ දෙන්න බොහෝම වයෝවෘද්ධයි. හැබැයි දිනපතා බුදුරජාණන් වහන්සේ නිවසට වැඩම කරලා දම්පැන් වළඳලා භුක්තානුමෝදනා ධර්ම දේශනා කරලා එයගේ හිත ධර්මයෙන් සැනසුණා. අවසානයේ ඒ දෙදෙනා බොහෝ කාලයක් කැවෑමින් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලයේදීම ඉතිරි මාර්ගඵල සියල්ලමත් සම්පූර්ණ කරගෙන ඒ දෙදෙනා කාලක්‍රියා කරනකොට ඇත්තේ මේ දෙදෙනාම අරහත්ත්වයට පත් වෙලා හිටියේ. එතකොට මේ දෙදෙනාගේ කලුරිය කිරීම සිද්ධ වෙච්ච මොහොතේ ගිහි අය විදිහටනේ ඒ අය කලුරිය කරන්නේ. ඒ දෙදෙනාගේ කලුරිය කිරීම සිද්ධ වෙච්ච මොහොතේ ඒ දෙන්නගේ පිරිනිවන් පෑම සිද්ධ වුණ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ එහි වැඩම කොට ලස්සන ධර්මයක් දේශනා කළා. ඒ ධර්මය එදා බොහෝ දෙනෙකුගේ ජීවිතේ ධර්ම අවබෝධ කරවන්නට සමත් වුණා. අද පින්වතුන්ලාට අහන්න ලැබෙන්නේ ආන්නේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. අප්පං වත ජීවිතං ඉදං මේ ජීවිතේ ඇත්තෙම ඊටාම කෙටි කලයි තියෙන්නේ. ඕරං වස්ස සතාපි මීයති. උපරිම අවුරුදු 100ක් ඇතුළත බොහෝ අය මැරිලා යනවා. යෝචේපි අතිච්ච ජීවති. යම් කෙනෙක් ඊට වඩා ජීවත් වෙනවා නම් අවුරුදු 100ට වඩා අතකෝසෝ ජරසාපි මීයති. ඒ අය හොඳටම දිරලා තමයි මැරෙන්නේ. මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට ඒ කාලේ මිනිසයාට පරම ආයුෂය අවුරුදු 120ක් තියෙන කාලේ. අවුරුදු 120ක් තියෙන කාලේ මිනිස්සු බොහෝ දෙනෙක් අවුරුදු 100ට පෙර මැරිලා ගියා. හැබැයි ඊට වඩා ජීවත් වෙච්ච අයත් ඒ කාලේ හිටියා. ඊට වඩා ජීවත් වෙලා මැරුණා නම් ඒ අය මැරුණි හොඳටම ජරාවෙන් දුකටපත් වෙලා. හැබැයි පින්වතුනි මේ කාලේ වෙනකොට අද වෙනකොට මිනිසයාට එච්චර මහා ලොකු ආයුෂයක් නැහැ. බොහෝ දෙනෙක් මේ කාලේ අවුරුදු 80ට පෙරම මැරිලා යනවා. අවුරුදු 80ට වඩා ටිකක් හෝ කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන අය ඇත්තටම හොඳටම දිරලා වෙහෙසටපත් වෙලා තමයි මැරිලා යන්නේ. මේ ජීවිතේ මරණය කියන එක ගැන අපි තේරුම් ගන්න ඕන හැම කෙනාටම උරුම දෙයක් විදිහටයි. මරණය ගැන අපිට කතා කරන්න තියෙන්නේ
සරුව සාධාරණ ධර්මයක් ලෙස. සර්ව සාධාරණ කියලා කිව්වේ හැම දෙනාටම පොදුයි. මරණයට ಜಾති බෙහෙද නැත. මරණයට ආගම් බෙහෙද නැත. මරණයට උගත් නූගත් බෙහෙද නැත. ධන නිර්ධන බෙහෙද නැත. ප්‍රසිද්ධ අප්‍රසිද්ධ බෙහෙද නැත. මරණය යනු සියලු දෙනා උරුම කරගත් දෙයයි. ඒ මරණය මනුස්ස ජීවිතේ ලැබූ කෙනාගේ ජීවිතයට අවුරුදු 100කට පෙර මේ කාලේ අවුරුදු 100කට පෙර ඒ මරණය ඒකාන්ත කොට පැමිණෙනවාමයි. වැඩි කල ජීවත් වෙන්න නෑ. බුදුරජාණන් වහන්සේ කල දේශනා කරනවා ඊට වඩා ජීවත් වෙන කෙනා දැන් සමහරවිට අපි ගොඩාක් වයෝ වෘද්ධ වෙච්ච අයව දකිනවා. ඒ අය සමහරට එක තැන් වෙලා ඇඳේ තමයි ඒ කාලේ වාසය කරන්නේ. සමහරට ඥාතින් එහෙම කියනවා අනේ මේ විඳවනවාට වඩා මේ අපේ ඥාතියා කලුරිය කරනවා නම් හොඳයි අපිට මේ විඳවන දුක බලන්න බෑ කියලා. ඇයි හොඳටම දිරලා හරි වෙහෙසටපත් වෙලා තමයි බොහෝ දෙනෙක් මැරිලා යන්නේ. සෝචන්ති ජනා මම අයිති ඒ මැරිලා යන උදවිය ගැන බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා. සෝචන්ති ජනා මම අයිති මැරෙන ජනතාව මම මගේ කියලා ශෝක කරන්න ගන්නවා. නහි සත්තා නිච්චා පරිග්ගහ. ඒ වුණාට මේ ලෝකේ සත්වයෝ යමක් අල්ල ගන්නවද? ඒ අල්ලගත්ත කිසිම දෙයක් සනාතන වෙන්නේ. විනා භාවං සන්තමේ විදං. මේ ලෝකේ තියෙන්නේ වෙනස් වීම කියන ධහමමයි හැමතැනම. ඉති දිස්වා නාගාර මාවසී. ඔය ස්වභාවයේ හරියටම දන්න කෙනෙක් නම් මේ බන්ධනත් එක්ක ගිහි ජීවිතේ වසන්නේ නැහැ කිව්වා. ඔය ස්වභාවයේ නුවණින් ඥානවන්තයෙක් හරියටම දැක්කොත් එහෙම මේ ලෝකයේ තුල තියෙන්නේ මම මගේ කියලා අල්ලගෙන ශෝක කිරිල්ලක්. නමුත් අල්ලගන්න කිසි දෙයක් සනාතන දෙයක් වෙන්නේ මේ හැමදේම වෙනස් වෙලා යනවා කියලා කෙනෙක් නුවණින් හරියටම දකිනවා නම් ඒ අය කාමයන් පරිභෝග කරන මේ ගිහි සැපේ ඇලෙන්නේ නැති කිව්වා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ කෝසලයේ ඒ කාලේ දහම් චාරිකාවේ වඩිනවා. ওই කෝසලයේ තිබුණා පින්වතුනි තුල්ලකොට්ටිත කියලා එක්තරා නගරයක්. ওই නගරේ වාසය කරන මහා සිටුවරයෙක්. ඒ සිටුවරයට හිටියා ඒ වෙද්දී 20 වයස් සම්පූර්ණ හොඳ ලස්සන රූප ස්වභාවයක් ඇති තරුණ පුතෙක් රට්ටපාල නමින්. ඔය රට්ටපාල තරුණයා එදා දහම් කතාව අහන්න යනවා. ඒ දහම් කතාව අසන්නට යද්දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනහර ධර්මපරියාය ඒ රට්ටපාල තරුණයාට ඇතුළු පිරිසට අහන්න සැලැස්සුවා. බුදුරජාණන් වහන්සේ එදා දේශනා කරනවා උපනීයති මේ ජීවිතය කියලා කියන්නේ මරණය කරා ඇදීගෙන යන දෙයකි. අද්දුහෝ මේ ජීවිතයේ ස්ථිරසාර කිසිවක් නැත. මරණය කරා ඇදෙන මේ ජීවිතේ අපි ස්ථීරව තබා ගන්න පුළුවන් කියලා කිසිම දෙයක් මේ ජීවිතේ නැහැ. හැබැයි පින්වතුනි එහෙම නැති වුණාට මැරෙනකන් මේ ජීවිතේ එකතු කරන හැමදේම අපි එකතු කරගන්නේ ස්ථීරව තියාගන්න හිතාගෙන නෙමෙයිද? ස්ථීරව තියාගන්න හිතන දේ අහිමි වෙනකොට අපිට ලොකු වේදනාවක් එනවා. අපි මේ වේදනාව අපට අමතක වෙලා යනවා වෙනත් එකකට හිත බැඳෙන නිසා. එක දරුවෙක් මැරෙනකොට තව දරුවෝ ඉන්නවනම් ඒ දරුවගේ මරණයෙන් මේ දෙමව්පියන්ට ඇති වෙන ශෝක වේදනාව ටික කාලයක් යනකොට ඊළඟ දරුවන්ට අවධානය යොමු වෙලා ඒක නැති වෙලා යනවා. ඒක පවතින්නේ නැති එක විතරයි අපිට තියෙන්නේ. නැත්තම් හැමතිස්සෙම මේ විදවිල්ලට අපි මැදි වෙනවා. මරණය කරා ඇදී යන ජීවිතේ ස්ථිර වූ කිසිවක් නැත. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ රට්ටපාල තරුණය ඇතුළු පිරිසට දහම් කතාව දේශනා කරද්දී දේශනා කළා අත්තානෝ ලෝකෝ අනබිස්සරු මේ ලෝකේ
රැකවරණයක් කියලා හිතාගෙන ඉන්න කිසි දෙයක් රැකවරණයක් නොවේ. අපි හිතාගෙන ඉන්නවා දරුවෝ තමයි රැකවරණය. එක්කෝ දේපල තමයි රැකවරණය. ධනය තමයි රැකවරණය. ප්‍රසිද්ධිය තමයි රැකවරණය. මෙහෙම අපි හිතනවා. නමුත් පින්වතුනි මේ රැකවරණයක් කියලා හිතාගන්න කිසිම දෙයක් රැකවරණය නොවෙන බව ආය අමුතුවෙන් බණට විස්තර කරන්න ඕනේ. ඒක පින්වතුන්ලාට ලෝකයේ දිහා බලපුවම හොඳට තේරෙනවා. අපිට ධනයද රැකවරණයක් නොවේ. අපට දරුවෝද හැබැයි රැකවරණය නොවේ. අපිට මේ දේපල සම්පත්තිය රැකවරණය නොවේ. ප්‍රසිද්ධිය රැකවරණය නොවේ. අපි ලබන නම්බුනාම රැකවරණය නොවේ කියලා අපට පේනවා. අත්තානෝ අනබිස්සරෝ මේ ලෝකෙ කිසි දෙයකට මම මගේ කියලා අයිතිවාසිකම් කියලා ඇති පළ නෑ කියනවා. එහෙම අයිතිවාසිකම් කීමක් මේ නිරර්ථකයි. තේරුමක් නෑ. දැන් අපි ගත්තොත් එහෙම අපි මේ කාලේ මේ ගෙවල් හදාගෙන ඒ හදාගන්න ගෙවල් දැන් සමහර අය මේ නම් කරනවනේ. අපි හිතමු ඔන්න මේ ගෙදරක් මේ නම් කළා කියලා මේ කවුරු හරි ප්‍රසිද්ධ මහත්තයෙක් ඉන්නවා. අපි හිතමු එයාගේ නම මම මේ හිතලා කියන්නේ සිරිවර්ධන. ඔන්න සිරිවර්ධන මහත්තයාගේ නිවස. අපි හිතමු ගෙදෙට්ටක් නම දැම්මා කියලා සිරිවර්ධන නිවස කියලා. ඒ ගෙදෙට්ට යන පාරටත් අපි දානවා සිරිවර්ධන නිවස කියලා. අනේ සිරිවර්ධන උපරිම ඉන්නේ අවුරුදු 100නේ. ඉඳලා මැරුණට පස්සේ සමහර විට නම නම් තියෙයි සිරිවර්ධන නිවස සහ සිරිවර්ධන මාවත. ඒකේ වසන්නේ ඒ ඈයෝ නෙවෙයි. මේ ජීවිතේ තියෙන්නේ එහෙම ස්වභාවයක්. මේකේ අපිට කිසිවක් නම් ගහලා පට්ටම් ගහලා මගේ කියලා රැකගන්න පුළුවන්කමක් නැහැ. අපි මේ බොරුවට රැකගන්න දැඟලුවාට එහෙම මම මගේ කියලා පවත්වන්න කිසි දෙයක් නැත්තේ. තව අවුරුදු 60ක් ගන්නකොට තව අවුරුදු 60කට පස්සේ මේ ලෝකේ මේ හදන බිල්ඩින් මම්මාවත් මේ හැමදේම පින්වතුනි මීට වඩා චුට්ට වෙනස් වෙලා මෙහෙම තියෙයි. හැබැයි අපි කවුරුත් මේ ලෝකේ නැහැ. අපි කවුරුත් මේ ලෝකේ නැහැ. හැබැයි මං හදපු ගෙදර කියපුවා මෙහි තියෙයි. අපි හැමෝම මේ වාගේ අයිතිවාසිකම් වලින් අයින් වෙලා දැන් සමහර අපි දකිනවා දේශපාලඥයෝ එහෙම පුවරු ගහලා එක එක මේ එක මේ මිනිස්යන්ට උපකාරී වෙන දේවල් හදනවා. අපි හිතමු රෝහලක් හදලා ලොකු පුවරුවක් ගහනවා මේක අහවල් අමාත්‍යතුමා මෙහෙම හැදුවේ කියලා. ඒ පුවරුවින් අයිතිවාසිකම් මමක් පෙන්වන්න හැදුවට යන්න ඕන කාලේ ආපුවම ඒ අමාත්‍යතුමාද මෙරී යන්නේය. ගැසූ බෝඩ් එක පමණ ඉතිරි වේ. මේ ස්වභාවය තමයි ජීවිතේ තියෙන්නේ. ඊළඟට හරි ලස්සන පරයයක් කියලා දීලා තියෙනවා. අස්සකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනීයං. මේ ජීවිතේ කවුරු හරි යම් දෙයක් අල්ලගත්තොත් එහෙම මම මගේ මට අයිති අපේ එව්වා කියලා ඒ ඔක්කොම ටික අත්හැරලා දාලා සබ්බම් පහාය ගමනීයං තනියම යන්න වෙනවා. තනීවම යන්න වෙනවා. අපි හිතමු මේ මිනිස්සුયો මැරෙන්න යනකොට සමහර අපි අහලා තියෙනවා අපි දැකලා තියෙනවා සමහර මිනිස්සු පරිභෝග කරපු භාණ්ඩත් එක්කම ඒ මිනිස්යාව වල දානවා. මුදු දැම්මනම් මුද්දක් දාලාම වලන අය ඉන්නවා. ඒ මුද්දට විශේෂයෙන් එයා මනාපනම් ඔන්න ඥාතින් මේ ආදරයට සෙනෙහසට මුද්දක් දාලා වලනවා. මුද්දත් අරන් ගියා කියලා පින්වතුනි අපිට කියන්න පුළුවන්ද? අනේ බෑ. ඒ ඔක්කොම පස් වෙලා යනවා. අරුංගලයක දෙයක් මූල් පොටක දෙයක් නැතුව එයා යනවා. එයා මේ මගේ මුද්දයි කියපු දේ මෙහි ඉතුරු වෙනවා. මේ මගේ අරුංගලයයි කියපු දේ මෙහි ඉතිරි වෙනවා. කිසිවක් කරයි යන්න බෑ. හැබැයි මෙහෙම ජීවිතයක් උරුම කරගෙනත් ඔහොම ජීවිතයක් තියෙද්දිත් මොකක්ද ඔහොම ජීවිතය කියලා මං කියන්නේ? උපනීයති මරණය කරා ඇදෙන ජීවිතේ. අද්දුවෝ ස්ථීර කිසිවක් නැති ජීවිතේ. අත්තානෝ රැකවරණයක් නැති ජීවිතේ. අනබිස්සරෝ මම මගේ කියලා පවත්වන්න බැරි ජීවිතේ. යමක් මම මගේ කියලා ගත්තොත් ඒකාන්ත කොට ඒක අත්හැරලා යන්න වෙන ජීවිතෙත්. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ.
මේ සත්වයාට හිත පිරෙන්නේ කියනවා. හැමදාම ඌණයි. අතෘප්තිමත් තෘෂ්ණාවට දාස වෙලා වාසය කරනවා. ඔන්න ඔය පරයයන් 4 අහන්න ලැබුණි. ඒ පරයයන් 4 අහනකොට අර රට්ටපාල තරුණයා පින්වතුනි ගෘහ ජීවිතයේ අත්හැරියේ දෙමව්පියන්ගෙන් අවසරය පැතුවා අම්මේ තාත්තේ මට මහාන වෙන්න ඕන කියලා. අම්මයි තාත්තයි දෙන්න කිව්වා පුතේ මරණයෙන්වත් ඔබෙන් වෙන් වෙන්න කැමති නැති අපි ජීවත් වෙලා ඉද්දි උඹට යන්න දෙයිද? ඒ නිසා පුතේ කැමති තරම් සල්ලි තියෙනවා පින් කරපන්. මහාන වෙන්න නම් ඉල්ලන්න එපා කිව්වා. එහෙම කියනකොට මේ රට්ටපාල තරුණයා එහෙම්ම බිම දිගා වුණා. බිම දිගා වෙලා කිව්වා අම්මේ තාත්තේ පැවිද්දට එක්ක අවසර ලැබේවි මට. එහෙම නැත්තම් මෙතනම මම මැරේවි. එහෙම දිගා වුණාට පස්සේ අම්මයි තාත්තයි එදා ඉඳලා මේ රට්ටපාල තරුණයාගේ හිත ගන්න කීයක් දේ කරන්නේ නැද්ද? නමුත් දවස් 7ක් निराහාරව ඒ භූමියේ වැතිරලා හිටියා. අවසානයේ අම්මයි තාත්තයි එතනම මැරෙයි කියලා තමයි අවසරය දුන්නේ. එහෙම තමයි පින්වතුනි නුවණැත්තු මේ ජීවිතය ගැන තේරුම් ගත්තහම මේ ලාමක බන්ධන අත්හැරලා දාලා ගියේ. ඒ නිසා අපි එහෙම තේරුම් ගන්න ඕන ජීවිතය ගැන හරියටම තේරුණා නම් මේ බන්ධනවල අපි පටලැවි ඉන්නේ. මොකද ජනතාව ශෝක කරන්නේම මේ මිනිස්සයා ශෝක කරන්නේම මේ ජීවිතේ නොයෙක් දේ මම මගේ කියලා අල්ලගත්ත නිසා. හැබැයි ඒ අල්ලගැනිල්ල කියලා කියන්නේ කිසි පළක් ඇති එකක් නෙමෙයි, නිර්ාර්ථකයි. ඔබ ඒක හොඳට තේරුම් ගන්න. අපි මේ ජීවිතේ එක දේවල් අපි අල්ලගත්තට පින්වතුනි ඒකේ ඇති වැඩක් නැහැ. ඒක නිර්ාර්ථක දෙයක්. අන්තිමේ වෙන්නේ වෙනස් වෙන ලෝක ධර්මතාවයට අහු වුණාට පස්සේ අපි හැමදෙනාම මේ සසර ගමනේ මේ ලෝකේ එක එක පුරුකක් අපිත් වෙනස් වෙලා යනවා. දැන් බලන්න අපි හිතාගෙන ඉන්නවානේ මේ අපි වෙනස්ම කෙනෙක් කියලා. නමුත් අපිට පුළුවන් ද පින්වතුනි ලැබූ ජීවිතේ අපි නාකි වෙන එක අපිට නවත්ත ගන්න කිසිම ක්‍රමයක් නැහැ. අපිට පුළුවන් ද අපි ලෙඩ වෙන එක නවත්ත ගන්න කිසිම ක්‍රමයක් නැහැ. ඔය ලෙඩක් දුකක් හැදුනහම අපි බෙහෙතක් හේතක් කරලා පොඩ්ඩක් ඒක සනීප කරගනි. ලෙඩ වෙන ස්වභාවය නවත්තන්න බෑනේ. මිනිසුන්ට මේක අමතකනේ. මිනිස්සු හිතන්නේ ලෙඩක් ආවට පස්සේ ඒ එක ලෙඩේ ගැනනේ. දැන් බලන්න මේ කාලේ ලෝකයක් මම මේ කියන අර්ථය තේරුම් ගන්න මේ අර්ථය තේරුම් ගත්තේ නැත්නම් මේක වැරදියට ගනි. මේ කාර්ය ලෝකයක් ලෝකී පිරිස ඔක්කොම එකතු වෙලා හොයනවා කොරෝනා වලට බෙහෙතක්. හරියට මේ ලෝකේ වැළඳෙන ලෙඩේ කොරෝනා විතරයි වගේ. ඇයි පින්වතුනි කොරෝනා වලට බෙහෙත හොයාගත්තට පස්සේ අපි සියලු රෝග වලින් නිදහස්ද? නැහැ. බුදුරජාණන් වහන්සේ කියන පරම පූජනීය ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිත පහදව ගන්නට උන්වහන්සේ හෙව්වේ සියලු රෝග වලට විසඳුමක්. ලෙඩ වෙන ස්වභාවයෙන් නිදහස් වූ තැනක්, අව්‍යාධී තැනක් භාග්‍යතුන් වහන්සේ හෙව්වේ. උන්වහන්සේ සාක්ෂාත් කළේ අව්‍යාධී වූ නිර්වාණයයි. එනිසා මේ ජීවිත ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී මෙහිමත් වදාළා. මරණේ පිතං පහීයති යං පුරිසෝ මමිදන්ති මඤ්ඤති. යමෙක් මම මගේ කියලා මේ ජීවිතේ යමක් අල්ලගෙන හිටියද මරණේ පිතං පහීයති. මරණයේදී ඒ කෙනා ඒ අල්ලගත්ත දේම දාලා ගියා. ඒතන් දිස්වාන පණ්ඩිතෝ නුවණැති කෙනා දකින්න ඕන කියනවා ඕක. න මමත්තාය න මේත මාමකෝ ඕක නුවණින් දැකලා මම මගේ මට අයිති කියලා ගන්නට නම් හොඳ නැහැ කියනවා. ඇයි හේතුව? උපදින්න පින්වතුනි ශෝකේ විතරක් නිසා. මේ යමෙක් මම මගේ කියලා යම් දෙයක් හිතාගෙන හිටියද ඒ හිතාගෙන හිටපු දේම තමයි එයා දාලා යන්නේ. ඒ නිසානේ මරණයට පත් වෙන කෙනා ගැන බුදුරජාන් වහන්සේ වදාළේ දේව දූතයා කියලා. මරණයට පත් වෙච්ච කෙනා නුවණැත්තෙකුට දේව දූතෙක් වගේ.
ඇයි මැරෙන කෙනා අපිට ලොකු පණිවිඩයක් දීලා යනවා. ඒ ලොකු පණිවිඩය මොකක්ද? මේ ලෝකේ අපට ප්‍රිය මනාප යමක් තියනවාද? ඒ හැමදේම අත්හැරලා දාලා යන්න වෙනවා කියන පණිවිඩේ. ඔය පණිවිඩේ හැබැයි ඔය දේවදූතයව දකින්නේ මේ ලෝකේ ඉතාම සුළු පිරිසක්. ඔය දේවදූතයව බොහෝ දෙනෙක් දකින්නේ. ඒ අයට අමතකයි කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ දැන් අපි සමහර අවස්ථාවල මේ අහලා තියෙනවා මිය පරලෝ ගියපු තාත්තගේ මృత ශරීරයේ අවසන් කටයුතු කරන්නටත් පෙර සහෝදර සහෝදරියෝ ටික මේ ඉඩම් ප්‍රශ්නෙට මරාගත් අවස්ථා. එහෙම ප්‍රශ්න තියෙද්දී එතකොට හිතන්න කොච්චර බොළඳද කියලාද ලෝකේ. ඒ නිසා මේ හොඳට නුවණැති කෙනෙක් මේ කාරණේ හිතට ගන්න ඕන කියනවා. කිසිම දවසක ඇලෙන්න හොඳ නැහැ. මම මගේ කියලා. ඒක අර්ථයක් නැති නිසා. බුදුරජාණන් වහන්සේ දවසක් සවැත් නුවර දෙව්රම් විහෙරේ වැඩ ඉද්දී විසාකා උපාසිකාව වෙනවා. එදා විසාකා උපාසිකාව ආවේ වස්ත්‍රත් එක්කම තිබෙන්න මේ සම්පූර්ණයෙන් පෙම් පහසු වෙලා වතුර නාලා. එතකොට අර වතුර නෑවට පස්සේ වෙනදාට එන විදිහට නෙවෙයි විසාකාවේ කොණ්ඩේ කැඩිලා තිබුණා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ තිබුණ චාරිත්‍ර නෙමෙයි. බුදුරජාණන් වහන්සේ විසාකාවගෙන් එහෙම දකින්නකොටම බුදුරජාණන් වහන්සේ අහනවා විසාකා පවුලේ කවුද කලුරිය කළේ කියලා ඇහුවා. මොකද කෙනෙක් මිය ගියාට පස්සේ ඒ මියගිය ඥාතියාගේ අවසන් කටයුතු කරලා වස්ත්‍ර පිටින්ම පෙන් මේ දියනාන එක ඉන්දියාවේ තියෙන පුරුද්දක්. ඒක චාරිත්‍රයක්. බුදුරජාණන් වහන්සේට විසාක කියනවා ස්වාමීනි මගේ මිනි පිරිමලා. භාග්‍යතුන් වහන්සේ වදාළා මේ විසාක මිනි පිරීට ගොඩාක් ආදරෙයි. අනේ ස්වාමීනි මගේ මිනි පිරි ඉන්නකොට ගේ පිරිලා තිබුණා. මං ඇයට හරිම ආදරෙයි. ඉතින් විසාක සන්තෝෂ නැද්ද? මේ නගරේ ඉන්න ඒ මිනිපිරීගේ වයසේ දරුවෝ ඔක්කොම විසාකගේ වෙනවනම් අනේ ස්වාමීනි මේ නගරේ ඔක්කොම මුණුපුරු මිනිපිරියෝ ටික මගේ වෙනවනම් කොච්චර එකක්ද? දැන් මේ විසාක කියන්නේ අර ශෝකයෙන් බැට කාලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා විසාකා කී දෙනෙක් විතර මේ සවැත් නුවර එක දවසකට දරුවෝ කලුරිය කරනවා ඇද්ද? එතකොට විසාක කියනවා ස්වාමීනි අපි පුංචි කාලේ ඉඳලා අහලා තියෙන හැටියට නම් එක දවසකට එක දරුවෙක්වත් කලුරිය නොකරන දවසක් නම් මේ සවැත් නුවර නෑ ස්වාමීනි. මොකද ස්වාමීනි කෝටි 7ක ජනතාවක්නේ. ඒ කාලේ සවැත් නුවර කොච්චරම් මිනිසුද පින්වතුනි? 7 කෝටියක් ජනතාව. 7 කෝටියක් අතරේ ඉන්න පොඩි උන් දවසට එකෙක් හරි මැරෙනවමයි. බුදුරජාණන් වහන්සේ වදාළ විසාකා එහෙම වුණොත් විසාකාවට මලගයක් නැති දවසක් නැති වෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා විසාකා මම මගේ කියලා අල්ලගන්න දේවල් 100ක් තියෙන තැන දුක් 100ක් තියෙනවා. මම මගේ කියලා අල්ලගන්න දේවල් 50ක් තියෙන තැන දුක් 50ක් තියෙනවා. මම මගේ කියලා අල්ලගන්න එකක් තිබුණොත් එතන විසාකා දුකක් තියෙනවා. හැබැයි මම මගේ කියලා අල්ලගන්න කිසිම දෙයක් නැත්නම් එතන කිසි දුකක් නැත්තේය. ඔන්නේ අර්ථය. සුපිනේන යථාපි සංගතං පටිබුද්ධෝ පුරිසෝ නපස්සති. සිහිනකින් එකතු වෙලා හරි සොම්නසින් ඉන්නවා දකිනවා. පටිබුද්ධෝ පුරිසෝ නපස්සති. හැබැයි ඇහැරලා බලපුවාට පස්සේ ඒ පුරුෂයාට තේරෙනවා මේ දැක්කේ හීනියක් මේකේ මුකුත් නැහැ කියලා. අපි හිතමු මිනිස්සෙක් ඔන්න ලස්සන චිත්‍රපටියක් බැලුවා. ඒ චිත්‍රපටියේ හිටපු නිලියකට හෝ නළුවෙකුට මේ මිනිහාගේ හිත ගියා. රෑ නිින්දෙන් දකින්නවා මේ නළුවා හෝ නිලියත් එක්ක මෙයා එකට ඉන්නවා, නටනවා, ගයනවා, සතුටු වෙනවා. දැන් හරි සන්තෝෂෙ බෑ. මේ නළුවන් හරි නිලියත් එක්ක හරි නටනට කැරකි
මල් මිටියාවතක් මැද්දේ දුවගෙන යනකොට එකපාර මේ මිනිහට ඇහැරෙනවා. ඇහැරිච්ච ගමන් මොකද්ද දැනෙන්නේ? ඇහැරිච්ච ගමන් දැනෙනවා හප්පේ මේ දැකලා තියෙන හීනයක් නෙමෙයි. මොකවත් නෑනේ කියලා. අන්න ඔය වගේ කියනවා ඒවම්පි පියායිතං ජනන් පේතං කාල කතං න පස්සති. ඔන්න ඔය වගේ තමයි කියනවා ප්‍රියමනාප අයත් එක්ක අපි එකට ඉන්නවා. හැබැයි ඒ අය මිය ගියාට පස්සේ ආයි කවදාවත් දකින්න ලැබෙන්නේ. හරියට හීනයකින් එකට එකතු වෙලා වාසය කළා වගේ. හීනෙන් ඒ දැකපු දේ අපිට කවදාවත් අපේ සතු කරගන්න බෑ. ඒ වගේ පින්වතුනි මේ එකට ඉන්න ප්‍රිය අය කවදාවත් අපේ සතු කරගන්න බෑ. මේ එකට වාසය කරන ප්‍රිය වස්තු කවදාවත් අපේ සතු කරගන්න බෑ. ඒව ඔක්කොම හීන වගේ. ඒවා නැති වෙලා යනවා. ඒවා දුරස් වෙලා යනවා. ඒවා වෙනස් වෙලා යනවා. මේ ස්වභාවය අවබෝධ කරගන්න තැන සැප තියෙනවා. මේ ස්වභාවය අවබෝධ කරගන්න බැරි තැන බලවත් දුක් ඇත්තේය. මුණ්ඩ කියලා රජෙක් හිටියා ඒ කාලේ. ওই මුණ්ඩ කියන රජුරවන්ට ඒ රජුරෝ බොහෝම ලස්සන බිසෝවක් ඇඳගෙන ආවා. එයාගේ නම භද්‍රා. භද්‍රා කියලා කිව්වේ සුන්දරිය. ඔය භද්‍රා බිසව් කැඳගෙන ආවට පස්සේ භද්‍රා බිසව්ගේ ඇඟ රන්තරම් පාටයි. හරි ලස්සනයි. රජුරෝ භද්‍රා බිසවත් එක්ක තමයි තමන්ගේ ලෝකේ කාලේ. භද්‍රා බිසවගෙන් තොර ලෝකයක් රජුට නැත. රජුරෝ මේ භද්‍රා බිසවත් එක්ක මහා ලෙන්ගතුකම ඉන්නකොට බරපතල රෝගයක් වැළඳිලා භද්‍රා බිසව හදිසියෙම කලුරිය කළා. දැන් මේ කාලේ වුණත් පින්වතුනි ඔය සිද්ධ වුණේ අපිට එහෙම එකන්නේ නේ. අපි කවුරුවත් මේ නොහිතපු විදිහට කොරෝනා කියලා වසංගතයක් ඔක චීනෙන් පොඩිවට පටන් ගත්තා. ඔන්න එකපාර ඒක දැන් සමස්ත ලෝකෙම වැළඳගෙනනේ. අපි කවුරුත් මේ පැතපු දේවල් නෙමෙයි. සමහර විට මේ රෝගය නිසා අපි දන්නේ නෑ දරුවෝ ඉතුරු වෙලා ඉද්දි දෙමව්පිය මැරලා යන්නේ නැති. කොයිතරම් වෙන්නේ නැද්ද මේවා? එතකොට මේ විදිහේ දරුණු දුක් වලට පත් වෙලා අපිට හිටි හැටියේ අපි ප්‍රිය කරන අය නැති වෙලා යනවා. ඊළඟට නායයම ආදී එනකොට අපිට හිටි හැටියේ අපිට ප්‍රිය වස්තු නැතු වෙනවා. අපි හදා ගන්නවා ගෙවල් දොරවල් මහන්සි වෙලා ලෝන් දාලා හදන්නේ. අනේ එක නායයමයි අපේ අස්පනා අපිට බලානින්දි මෙන්න සමතල වෙලා යනවා. ඕන තරම් වෙන්නේ නැද්ද? ඕන තරම් වෙනවා. මේ ජීවිතවලට. ඒ ජීවිතවලට එහෙම වෙනකොට රජු පවා කඩා වැටෙනවා. දැන් මේ මුණ්ඩ රජුරෝ අර භද්‍රා බිසව කලුරිය කළාට පස්සේ අඬනවා කියනවා අනේ මගේ භද්‍රා අනේ මගේ භද්‍රා කියලා අඬනවා. පස්සේ මේ ඇඬිල්ල නවත්ත ගන්න බැරි වුණා රජමාලිගාවේ කිසි කෙනෙකුට. නාරද කියලා මහතෙරුන් වහන්සේ නමක් මේ රජුරවන්ට බණක් කිව්වා. මනහර බණක්. ඒ බණේ මම ඔබට කෙටියෙන් මේ ධර්ම කාරණාව කියලා දෙන්න. නාරද මහරහතන් වහන්සේ මුණ්ඩ රජුරවන්ට කියනවා මහරජය පංචිමානි මහරජා අලබ්බනීයානි ඨානානි මහරජය මේ ලෝකේ තියෙනවා ලබන්න බැරි කාරණා පහක්. ඒ කාරණා පහ මේ ලෝකේ දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් කිසි කෙනෙකුට ලබන්න බෑ. එහෙනම් මේකේ ලොකු අර්ථයක් තියෙනවා. ඒ කාරණා පහ පින්වතුනි දෙවියෙකුටවත් මාරයෙකුටවත් බඹෙකුටවත් ලබන්න බැරි වුණනේ. ඒ අයටත් ඒවා ලබන්න බෑ. එහෙනම් මේ කාරණා පහෙන් එකක්වත් අපට පූජා වට්ටි අරගෙන ගිහිල්ලා දෙවියෙක්ගෙන් ඉල්ල ගන්න බැරි ඒවා. පඳුරු ගැට ගහලා දෙවියෙක්ගෙන් ඉල්ල ගන්න බැරි ඒවා. බ්‍රහ්මයාගෙන් ඉල්ලන්න බැරි ඒවා. යාදිලි කරලා ඉල්ල ගන්න බැරි ඒවා. මොනවද මේ කාරණා පහ? ජරා ධම්මං මා ජීරති නාකි වෙනකොට අනේ නාකි වෙන්න එපා කියලා ලබන්න බෑ. පළවෙනි එක දෙවියෙකුට ලබන්නත් බෑ, බ්‍රහ්මයෙකුට ලබන්නත් බෑ, මාරයාට ලබන්නත් බෑ, කිසි කෙනෙකුට ලබන්න බැරි. පළවෙනි එක නාකි වෙද්දී නාකි නොවේවා කියන කරුණ.
මරණ ධම්මං මා මීයති. මැරිලා යනකොට අනේ මැරෙන්න එපා කියන කාරණේ මේ ලෝකෙ කිසි කෙනෙකුට ලබන්න බෑ කිව්වා. ව්‍යාධි ධම්මං මා ව්‍යාධිහිති. ලෙඩ වෙනකොට ලෙඩ වෙන්න එපා කියන එක ලබන්න බෑ කිව්වා. නස්සන ධම්මං මා නසතිති. නැසිලා යනකොට නැහෙන්න එපා කියලා ලබන්න බෑ කිව්වා. කය ධම්මං මා කීයති. ආයුෂය ගෙවි ගෙවි යද්දී අනේ ගෙවෙන්න එපා කියලා ලබන්න බෑ කිව්වා. ඒ ලබන්න බැරි දෙයක් එක්ක අපි එකට වාසය කරනකොට හොඳට නුවණ තියෙන්න ඕන මේවා හරියට හීන වගේ කියලා. එහෙම නොතිබුණොත් පින්වතුනි අපි හීනේ ගැන ප්‍රාර්ථනා ඇති කරගන්නවා. හීනේ ගැන ප්‍රාර්ථනාවක් ඇති කරගත්ත මිනිසයාට අපි හිතමු ඔන්න නොතේරෙන ළමෙක් පොඩි ළමෙක් හීනයක් දැකලා ඒ හීනිය ඉල්ලලා ඇඬුවොත් එහෙම පින්වතුනි අපි මොනවද කරන්නද? මට මතකයි එක අවස්ථාවක බෝසතාණන් වහන්සේ මේ නුවණ උපදවන්න කරපු වැඩක්. බෝසතාන් වහන්සේ එක උපතක ඍෂිවරයෙක් කියලා ඉපදිලා හිටියා. ඔය ඍෂිවරයා රටේ රජුරුවන්ගේ මල්ලි. රටේ රජුරුවන්ට ඒ කාලේ ප්‍රියමනාප බිසවක් ඉඳලා ඔය බිසව කලුරිය කළා. බිසව කලුරිය කරාට පස්සේ මේ රජුරුවෝ බිසවගේ වියෝවෙන් අඬනවා. සුසුම් හෙලනවා. වෙලපිනවා. එතකොට අමාත්‍යවරු ගිහිල්ලා අර ඍෂිවරයාට කිව්වා අනේ බලන්නකෝ මේ ඍෂිතුමනි ඔබතුමාගේ අයියන්ඩි අර බිසව මැරුණා කියලා මේ ඇඬිල්ල තාම නැවතිල්ලක් නෑනේ කියලා. එතකොට කිව්වා හා මං ඕක විසඳන්නම් කිව්වා. රජුරුවට ගිහින් කියන්න කිව්වා මෙහෙම. රජතුමනි අන්න ඔබතුමාගේ මලනුවන් වහන්සේ දැන් කන්නේ බොන්නේ නැතුව වැතිරිලා හූල්ලා ඉන්නවා. අනේ එතුමාගේ ඒ වේදනාව දුරු කරන්න ඔබතුමාට තමයි පුළුවන් කියලා රජුරුවන්ට කියන්න කිව්වා. එතකොට අමාත්‍යවරු ගිහිල්ලා රජතුමාටින් කියනවා රජතුමනි අන්න බිසව මැරුණට වඩා තව ප්‍රශ්නයක්. ආන්න මල්ලි निराහාරව අඬනවා කිව්වා. එතකොට මේ රජුරුවෝ තමන්ගේ මල්ලි ළඟට ඒ කිව්වේ බෝසත් ඍෂිතුමා ළඟට යනවා. ගිහිල්ලා ඇහුවා මලණ්ඩ මොකෝ මේ ඇඬිල්ල? කිව්වා අයියන්ඩි මට හාවෙක් ඕන. හාව වෙනුවෙන්යි මම මේ අඬන්නේ කිව්වා. කිව්වා මල්ලියේ මං රටේ රජුරුවෝ. ඔබට හාවෙක් ඕන නම් රණෙන් හරි රිදියෙන් හරි මැණිකෙන් හරි මං හාවෙක් හදලා දෙන්නම්කෝ. නෑ මට රන් හාව වැඩක් නෑ කිව්වා. රිදී හාවත් වැඩක් නෑ කිව්වා. රත් මේ මැණික් වලින් හාව හැදුවත් වැඩක් නෑ කිව්වා. එහෙනම් ඔබට ඕනේ මොන හාවද? අයියන්ගේ අහසේ හඳ පායනකොට හඳේ ඉන්නවා හාවෙක්. ඔය හඳේ ඉන්න හාවා කිව්වා මට ඕනේ. එතකොට මේ රජුරුවෝ කියනවා මහා දැනුගත් කෙනා වගේ රජුරුවෝ කියනවා මලණ්ඩියේ එහෙනම් ඔබ වෙනසියන්. හඳේ හාවා කියන්නේ නොපැතිය යුතු දෙයක්. ඔබ නොපැතිය යුතු දෙයක් පතලා ඔබ වෙනසෙනවා නම් වෙනසියන් ඕකනම් හඳේ හාවනම් ඔබට ගෙනත් දෙන්න පුළුවන් සමතෙක් මේ ලෝකේ නෑ කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ කියනවා අයියන්ඩි හඳේ හාවා අහසේ පායන හඳ තුල ඉන්නවා පේනවා. ඒ පේන හාවා ඉල්ලන මමද මෝඩ? මිය පරලෝ ගියපු තමන්ගේ බිසව ගැන හිත හූල්ලන ඔහෙද මෝඩ කියලා ඇහුවා. ඒ නිසා පින්වතුනි ප්‍රිය දේ ගැන අපි හොඳට නුවණ උපද්දගෙන ඉන්න ඕන මේ ලෝකේ ජීවත් වෙනකොට. මේ අපි ප්‍රිය කරන හැමදේම අපිත් එකට හිටපු ඥාතීන් ප්‍රිය දේ අත්හැරලා යන්න ගියා වගේ අපිට අද යන්න වෙලාව ආවහම මේ හැමදේම අත්හැරලා අපිට යන්න වෙන බව. දිට්ඨාපි සුතාපි තේ ජනා යේසං නාම මිදං පෞච්චති නාම මේවා වස්සිස්සති අක්ඛේය පේතස්ස ජන්තුනෝ. මේ එකට ඉන්න ඥාතීන් මිය පරලෝ ගියාට පස්සේ ඒ ගැන කියනවා ඒ ඥාතියෝ ගැන අහලා හෝ දැකලා හෝ යම් දෙයක් තිබුණා නම් ඒ ඔක්කොම දේවල් අත්හැරලා දාලා
ඒ අය යන්ට යනවා කියනවා නම විතරක් ඉතුරු කරලා. කතාබස් කරනකොට ඒ අය සම්බන්ධයෙන් අතීතයේ මෙනෙහි කරලා අනේ මෙහෙම අපේ සහෝදරෙක් හිටියා. එහෙම නැත්නම් අපේ මාමා කෙනෙක් හිටියා. අපිට මෙහෙම කතා කරන්න තියෙන්නේ නම පමණි. නම විතරයි. මිය ගියපු කෙනෙක් ගැන අපිට නාම මාත්‍රිකව කතා කරන්න වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මේ රටට ජාතියට මහා සේවය කරපු අය ගැන වුණත් අපි දැන් අද කතා කරන්නේ නාම මාත්‍රිකව. ඒ අය සම්බන්ධයෙන් නමක් ඉතිරි වුණා. ඒගොල්ලෝ යම් සේවයක් කළා නම් ඒ සේවයේ සම්බන්ධයෙන් සටහනක් ඉතිරි වුණා. ඒ අය ඔක්කොම මැරලා ගියා. අපි තුන් මේ ලෝකේ හොල්ලගෙන හිටපු මහා මේ අධිරාජ්‍යවරු වගේ බලය පිහිටපු අය ඒ අයටත් ඕකමයි උනේ. ඒ අයත් ඒ කරපු කුරිරු දේවල් සම්බන්ධයෙන් සටහනක් ඉතිරි වුණා. ඒ අය මැරලා ගියා. දැන් අපි අහලා තියෙනවනේ කෝටි ගාණක් මිනිස්සු මරපු හිට්ලර්. හිට්ලර් කියලා මිනිස්සෙක් ගැන දූෂිත නාමයේ විස්තරක් ඉතිරි වුණා. ඒ මිනිහා මැරිලා ගියා. සෝක පරිදේව මච්චරං න ජහන්ති ගිද්ධා මමායිති තස්මා මුනයෝ පරිග්ගහං හිත්වා අචරින් සුඛේ මදස්සිනෝ. කෙනෙක් මම මගේ කියලා අල්ලගෙන ඒකට ගිජු වෙලා වාසය කළොත් එහෙම ශෝකයත් වැළපීමත් මසුරුකමත් විතරයි කියනවා ඉතුරු වෙන්නේ. මොනවද පින්වතුනේ මම මගේ කියලා අල්ලගත්තොත් එහෙම ඉතුරු වෙන්නේ ශෝක කිරීම ඉතුරු වෙනවා. වැළපීම ඉතුරු වෙනවා. මසුරුකම ඉතුරු වෙනවා. මට මතකයි මම මීට පෙරත් වැඩසටහනකදී මේ උපමාව ඔබට කියලා දුන්නා. මතක් කරගන්න. මේ රිලවුන්ව අල්ලන්ට රිලා වැද්දා උපායක් යොදනවා. උපාය මොකද්ද? කුරුම්බ ගෙඩි ඊළඟට තල් ගෙඩි වගේ ටිකක් ශක්තිමත් ගෙඩිවල රිලවට අත දාන්න පුළුවන් චූටි හිලක් හරනවා. රිල වගේ අත මහ ලොකු නෑනේ. ඒ රිල වගේ අත දාන්න පුළුවන් මට්ටමේ පුංචි සිදුරක් රිලා වැද්දෝ හරනවා. හාරලා මේ කුරුම්බ ගෙඩිය ගහකට තියලා තදේට බඳිනවා. එතකොට මේ අත්ෙන් ඇත්තට පැන පැන යන රිලවා ඕක දකිනවා. ඕක දැක්කාට පස්සේ තමන්ගේ චූටි අත රිලවා ඉතා පහසුවෙන් මේ කුරුම්බ ගෙඩිය ඇතුළට දානවා. කුරුම්බ ගෙඩිය ඇතුලේ තියෙනවා ලොඳ. ලොඳ කන්ට හිතාගෙන මේ රිලවා තමන්ගේ අතින් මිටක් එන විදිහට ලොඳ හූරනවා. ලොඳේ හීරුවට පස්සේ මූ ඒක එළියට ගන්න හදනකොට අත එළියට එන්නේ. ඇයි අත දාන්න පහසු වෙන්න අරක චූටි හිල තිබුණා. නමුත් ලොඳ මිටත් එක්ක අත ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ රිලවා තමන්ගේ අත හිර වුණා කියලා හිතාගෙන බෙරිහන් දෙන්න පටන් ගන්නවා මේ අත ගන්න බැරුව. ඒ බෙරිහන් දෙනකොට ඒ රිලවට ඉතුරු වෙන්නේ ශෝකයේ වැළපීම සහ අර ලොඳගෙන තියෙන මසුරුකම. අවසානයේ වැද්ද ඇවිල්ලා මම ඒකේ වීඩියෝ එකක් දැක්කා මේ කාලෙත් ඒව කරනවා. වැද්ද ඇවිල්ලා ඉතින් එක පොළු පහරින් ඒ රිලවව මරාගෙන අරන් යනවා. රිලවට විපත විතරයි ඉතුරු වෙන්නේ. පින්වතුනේ රිලවට වැඩි දෙයක් නෙවෙයි අපටත් වෙන්නේ. අපි මේ සංසාරේ උපතින් උපතට එන්නේ අත්ෙන් අත්තට පයින් රිලව් වගේ. ඒ එනකොට ඇඟේ නූල් පොටක් වන් නැතුව අපි මේ ජීවිතේට එනවා. හැබැයි මෙහෙට ආවට පස්සේ අපි එකෙන් එක අල්ලගන්නේ නැද්ද? පුංචි කාලේ අපි අල්ලගන්නවා. පොඩි බෝනික්කෝ පොඩි සෙල්ලම් බඩු අපේ බෝනික්ෙක් තව කවුරු හරි ගත්තොත් එහෙම අපි බෙරිහන් දෙනවා. මගේ එක ගත්තා කියලා. අපේ සෙල්ලම් බඩුවක් තව කවුරු හරි ගත්තොත් එහෙම අපි බෙරිහන් දෙනවා බිම පෙරලලා මගේ එක ගත්තා කියලා. අපි පුංචි කාලේ සෙල්ලම් බඩු වලට අහු වුණා. ටික ලොකු වෙනකොට අපට නොදැනීම අපි මගේ අය මගේ දේවල් කියලා චූටි කාලේ ඉඳලා ලොඳ හූරන්න පටන් ගන්නෙ. අන්තිමේ තියෙනවා සෑහෙන ලොකු ලොඳ සෙට් එකක්. මෙහි යන්න යන දවස් වෙනකොට අපට මේ ලොඳ ටිකම බාධා කරනවා. ඕක මුනිවරු දකින්නවා කියනවා. මුනිවරු ඒ නිසා තස්මා මුනියෝ න පරිග්ගහං මුනිවරු ඒවා කවදාවත්
අල්ලගන්නේ කියනවා. බියක් නැති නිවන දැක ඒ මුනිවරු බිය තැති ගැනීම නැති නිර්වාණය දැකලා හරි සතුටින් කල් ගෙවනවා. ඒ හරි සතුටින් කල් ගෙවි මුනිවරු කුමක් නිසාද? ධර්මයේ මුණ ගැහුණු නිසා. පතිලීන වරස්ස භික්ඛුනෝ භජමානස්ස විවිත්ත මාසනං සාමග්ගිය මාහු තස්ස තං යෝ අත්තානම් භවනීන දස්සේ. හුදෙකලාවේ උතුම් දිවි ගෙවන සමනහට ඒ ශ්‍රමණයන් වහන්සේ බන්ධන අත්හැරලා හුදෙකලාවේ වසද්දී විවේකයේ තිබෙන ගිරි ගුහාවල සිටින විට උන්වහන්සේලා ගිරි ගුහාවකට වෙලා වාසය කරන්නේ විවේකයේ හොයාගෙන මිසක් මේ ඒ ගිරි ගුහාවේ ඉඩම් ඔප්පු හොයාගෙන නෙවෙයි. උන්වහන්සේලාට ඔප්පුවෙන් ඇති වැඩක් නෑ. උන්වහන්සේලා වාසය කරන තැන විවේකයේ හොයනවා. ඒ විවේකයෙන් ඉද්දී තමා තුළ කිසි දුකක් නොමැති බව දකින විට කොහොමද පින්වතුනි කිසි දුකක් නැති ජීවිතයක් ඇති කරගන්නේ? බන්ධන නැති ජීවිතේ දුකද නැත. එක්කලා වසයි හේ දහම සමගින් එවිට ඒ උත්තමයන් වහන්සේ වාසය කරන්නේ ධර්මයත් එක්ක එකතු වෙලා. සබ්බත්ත මුනි අනිස්සිතෝ ලොවේ කිසිවක් ගැන තණ්හාවක් ඇති නොවන ඒ මුනිවරයාට න පියං කුබ්බති නෝපි අප්පියං ප්‍රිය දෙයක් කියලා එකකුත් නැහැ අප්‍රිය දෙයක් කියලා එකකුත් නැහැ. තස්මින් පරිදේව මච්චරං ඒ නිසාම මේ උත්තමයන් වහන්සේගේ ජීවිතේ මේ ශෝකය වැළපීම මසුරුකම කියන ප්‍රශ්න ටික ඒව මොකුත් නැහැ. පන්නේ වාපි යතාන ලිප්පති හරියට මේක මේ වගේ කියනවා මේ නෙළුම් කොළේ උඩට වතුර බින්දුව දැම්මොත් එහෙම වතුර බින්දුව ඇලෙන්නේ නැහනේ. වතුර බින්දුව නෙළුම් පතත් එක්ක තියෙන්නේ. ඒක එහෙම්ම නෙළුම් කොළේ චුට්ටක්වත් නොරැඳි බිම වැටෙනවා. අපේ ජීවිතේ හරියට පින්වතුනි සාමාන්‍ය මිනිස්සුගේ ජීවිතේ වතුර බින්දුවක් වැල්ලට දැම්මා වගේ වතුර බින්දුවට වෙච්ච දෙයක් නැහැ දාපු පමණින් උරා ගන්නවා. ඔය වගේ තමයි සාමාන්‍ය මිනිස්සුගේ ජීවිතේ. මුනිවරයාගේ ජීවිතේ තේරුම් ගන්නට නෙළුම් පතක් වගේ එහෙම නෙළුම් පතක් වගේ උනේ මුනිවරුන්ගේ ජීවිතේ ධර්මය නිසා. ඒ නිසා පින්වතුනි මේ බණපදේ කිව්ව ගමන් සියල්ල ඔබට වැටහෙන්නේ මේ මුනිවරු ජීවිතේ සැපවත් කරගත්ත දේට ආස කරන්න ඔබ. ඒ සැපවත් කරගත්ත දේ තමයි ධර්මය. ඒ ධර්මය ඉගෙන ගන්න. උදබින්දු යතාපි පොක්කරේ පදුමේ වාරි යතාන ලිප්පති. එවං මුනිනෝ පලිප්පති යදිදන් දිට්ඨ සුතං මුතේසුවා. නෙළුම් කොළයෙන් වැටෙන දිය බිඳක් විලසටම පියුම් මත නොරැඳෙනා පැන් පොදක් විලසටම ඇසූ දුටු හා සුවඳ රස පහස සැවුමටම නොම ඇලෙයි මුනිතුමා පැන් පොදක් විලසටම. මුනිවරුන්ගේ ජීවිතය එහෙම එකක්. උන්වහන්සේලා මේ ලෝකේ මොනවටවත් ඇලෙන්නේ නැති ජීවිතයක් ඇති කරගත්තා. ඒක අවස්ථාවක මට මතකයි තියෙනවා සිවුරු ඇරලා මේ මහාන වෙච්චි ස්වාමීන් වහන්සේ නමකගේ බිරිඳ කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ ළඟට ගිහි කාලේ පොඩි එකව අරගෙන එනවා. හරි පුදුමයි කියනවා. තාත්තා කෙනෙකුට සාමාන්‍යයෙන් පුත්‍ර ස්නේහය හට ගන්න ඕනේ දරුවෝ දකිද්දී. මුනිවරුන්ගේ ජීවිතයේ තියෙන බන්ධන රහිත බව කියන්නේ ඒ උත්තමයන් වහන්සේගේ හිත ඒක නිසාවත් සැලුන්නේ නැහැ කියනවා. ඉතින් මේ තමයි රහතන් වහන්සේලාගේ ජීවිතේ ඒ බඳු රහතන් වහන්සේලා ජීවිතේ ජයගත්තේ පින්වතුනි මේ සුන්දර ධර්මය. එහෙම නැත්නම් මේ දහම් ඔසුව පානය කරපු නිසා. එනිසා එදා භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරද්දී මේ සූත්‍ර දේශනාවේ නම ජරා සූත්‍රය. ජරාවටපත් වීම ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ බුද්ධ මාතා බුද්ධ පිතා පිරිනොම් පාපු දවසේ මේ ධර්මයේ දේශනා කරනකොට මේ ධර්මය අහලා බොහෝ දෙනෙක් ධර්ම අවබෝධ කළා. ඒ නිසා අපටත් මේ ධර්මය හොඳින් වටහාගෙන ධර්ම අවබෝධයෙන් සැනසීම ඇති කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයෝ පළමු කොට සක්දෙවිඳු ප්‍රධාන සියලු දෙවියෝ සාදරයෙන් පහන් සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු
දිව්‍ය ආශීසුරින් දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා දෙවියන්ගේ රැකවරණ අප හැමට දෙවියෝ සලසත්වා දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා සාදු සාදු සාදු. විශේෂයෙන් මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ ලන්ඩනයේ කොවිඩ් වසංගතයට ගොදුරු වෙලා මියගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන පින්වත් ලක්ෂේන් විජේරත්න මහත්මයාට ඒ මියගොස් මාස 3ක් සපිරීම නිමිති කරගෙන ඉතින් මේ ධර්ම දේශනාවෙන් ධර්ම දානමය වශයෙන් දැස්වන සියලු පින් ලක්ෂේන් විජේරත්න මහත්මයාගේ ජීවිතයට අනුමෝදන්ව එතුමාගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සැපවත් වෙත්වා සුවපත් වෙත්වා මේ දුක් සහිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියලා සාදුකාර පවත්වලා පින් අනුමෝදන් කරන්න. රැස් කර ගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයෝ ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා සාදු සාදු සාදු. අද දායකත්වයේ දරන පින්වතුන්ලාගේ නමින් මියගිය ලක්ෂේන් විජේරත්න සොහොයුරා ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. සොපින්වතුන් හැමදෙනාගේ නමින් මියගිය ඥාතීන් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපවත් වේවා සුවපත් වේවා වහවහා සසර දුකින් අත් මිදේවා කියන අදහසින් සාදුකාර පවත්වලා ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම රැස් කළ සියලු පින් අද දේශනාවේ දායකත්වයේ දරන ඒ සුපින්නතුන් හැමදෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩල හැමදෙනාටත් අනුමෝදන්ව ඔබට මේ ධර්ම දානමේ පිනේ අනුහසින් තෙරුවන් සරණින් දෙවියන්ගේ රැකවරණයෙන් සුවසේම ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.